වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. මහින්දානන්දට අරවින්ද පිළිතුරු දෙයි. ඒ දන්නේ මෙච්චර කල් හිටියේ මේක එළියට දාන්න අවුරුදු 9කට වැඩිය හිතට එකඟව දන්නවා මොකද්ද කරේ කොහොමද කරේ කියලා. ජනපති කොමිසමේ විමර්ශන ඒකකය පදිඋදීන්ගෙන් පැය 7ක් ප්‍රකාශ ගනී. උතුරු මධ්‍යම අධිවේගයේ දෙවන අදියර වසර අවසන් වීමට පෙර විවෘත වන ලකුණු. සොයිසාපුර සිද්ධියේ සැකකරුවෙකුගේ මව සහ මිතුරෙක් අත්අඩංගුවට. පොලිස් කොස්තාපල්වරයෙකු කල්මුනේදී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගනී. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ කණ්ඩායම සම්බන්ධයෙන් ගත් තීන්දුව තීරණ එවක ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම්වත් ගත් ඒවා බව එවක ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඔහු කියා සිටියේ මෙම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. දවසේ පුවත 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහතරඟයේදී තරඟ පාවාදීමක් සිදු වී ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ හෙළි කළේ හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අවසාන ලෝක කුසලානයට තරඟ කරන කණ්ඩායම තේරීම් කමිටුව විසින් නම් කරලා ක්‍රිකට් පාලක මණ්ඩලය එවලා තිබුණා අමාත්‍යවරයාට. හැබැයි අපි එදා උදේ ඉන්දියාවට ගිහිල්ලා බලනකොට ක්‍රීඩා කරන්න අපි නම් කරපු කණ්ඩායම නෙමෙයි. 4 දිනක් අලුතෙන් ක්‍රීඩකයෝ කණ්ඩායමට ඇතුළත් වෙලා. අවසාන මොහොතේ ලංකාවේ ඉඳලා ක්‍රීඩකයෝ දෙන්නෙක් ගෙනාවා. ඒ ක්‍රීඩකයෝ දෙන්න ගන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියක් නැහැ, ඇමතිවරයාගේ අනුමැතියක් නැහැ. අවසාන ක්‍රීඩකයන් මාරු කිරීමේ සිට අවස්ථා කීපයක් පිළිබඳ මට පැමිණිලි ලැබිලා තිබුණා අමාත්‍යවරයා හැටියට. ඒ පිළිබඳ පැහැදිලි සාධාරණ සැකයක් තියෙනවා. 2011 ලෝක කුසලාන තරඟාවලිය අපි පාවා දීමට ලක් කරාද කියලා. එවක ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා අප සමග විශේෂ ප්‍රකාශයක් කරමින් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. ඒ දන්නේ මෙච්චර කල් හිටියේ මේක එළියට දාන්න අවුරුදු 9කට වැඩිය සිලෙක්ෂන් එකක් කරනකොට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සිලෙක්ෂන් එකක් කරන්නේ. හිතට එකඟව දන්නවා මොකද්ද කරේ කොහොමද කරේ කියලා. කරලා තියෙන චෝදනාවක් ICC එකට ගෙනියන්න ඕනේ. ඇන්ටි කරප්ෂන් යුනිට් එකක් තියෙනවා. ඒකට බාර දෙන්න. ඒගොල්ලන්ට ඇවිල්ලා ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ක්වයරි එකක් කරන්න කියන්නේ මම හිතන්නේ අපි ඔක්කොමලා ලෑස්ති ඕන වෙලාවක ඕන දෙයකට මුහුණ දෙන්න. අපිට ලොකුම ප්‍රශ්නේ තිබුණේ ඒ වෙලාවේ ඇන්ජලෝ මැතිව්ස් ඉන්ජර් වෙච්ච එක. එයාගේ ඉන්ජරි එක හුඟක් දුරට බලපෑවා ටීම් එකේ බැලන්ස් එකට. රිප්ලේස්මන්ට් එකක් ගෙනාවා ලංකාවෙන්. බෝඩ් එකේ අප්‍රූවල් උඩ තමයි ඒගොල්ලන්ගේ වන්නේ. නැත්නම් කවදාවත් රිප්ලේස්මන්ට් එකක් ගන්න බෑ. ICC එකෙන් උත් අප්‍රූව් කරන්න ඕනේ රිප්ලේස්මන්ට් එකක් ගන්න වර්ල්ඩ් කප් එකකට. කවුරු හරි කියනවා නම් ඒක කවුරුත් දන්නේ නැහැ කියලා ඒක පට්ටපල් බොරුවක්. ක්‍රීඩා ඇමතිතුමාට අනුමැතියක් නැතුව අප්‍රූව් කරන්නේ කවදාවත් ස්කොඩ් එකක්. ඒක මේ ලංකාවේ තියෙන නීතියක්. ඇත්තට මේ නීතිය අයින් කරන්න ඕනේ නීතියක්. මොකද ක්‍රීඩා ඇමතිතුමා කවදාවත් ක්‍රිකට් ගැන දන්න කෙනෙක් නෙමෙයි එතන ඉන්නේ. දැන් මේ කරන ඒවායින්ම අපිට තේරෙනවා මොන වගේ දැනුවත්ද තියෙන්නේ කියලා. හරි මිනිස්සු කට්ටියක් හිතට එකක වැඩ කරන සිලෙක්ටර්ස්ලා ටිකක් ඉන්නවා නම් හරි දේ කරන්න ඉඩ දෙනවා නම් මම හිතන්නේ ඉස්සරහටත් හුඟක් හොඳට ක්‍රීඩාව ගෙනියන්න පුළුවන් වෙයි. අද වන විට ඉන්දියාවද ඇතුළුව විදෙස් මාධ්‍යෝ රැසක් සිය ප්‍රමුඛතම ක්‍රීඩා පුවත බවට මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය වාර්තා කර තිබුණු ආකාරයයි මේ. මෙහිදී යාහු ක්‍රීඩා වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ එතෙක් මෙතෙක් ක්‍රිකට් පිටියේ වඩාත්ම මතභේදාත්මක තරඟ පවා දීමේ අනාවරණය මෙය බවයි. මෙම ප්‍රකාශය අද දේශපාලන වේදිකාවෙත් උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණා.
තොම් පචයක් ගහන්නේ මේ කොරෝනාවෙන් රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න බැරි රජය 2011 ලෝක කුසලාන තරඟය කරා මේ මැතිවරණ වේදිකාව යොමු කරා රටේ ජනතාවගේ අවධානය ඒකට යොමු කරා මෙන්න අරමුණ 2011 අපේ විරෝධාර කණ්ඩායමට මඩ ගහන්න එපා අපහාස කරන්න එපා බොරු කතා හදන්න එපා ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්ධන ඒකකේ මාෂල් මහත්තයාට ගිහිල්ලා පැමිණිලි කරන්න යන්න අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එතකොට පරීක්ෂණ කරයි හිටපු ඇමතිවරයෙක් හැටියට එතුමා කරපු ප්‍රකාශය ඉතා වැදගත් සහ වගකීම් සහිත ප්‍රකාශයක් හැටියටයි මම සලකන්නේ. නියත වශයෙන්ම යම් සාක්ෂි සාධාරණමය ඔප්පු කරන්නට පුළුවන් කරුණු කාරණා ගණනාවක් ඇති කියලා එසේ නැත්නම් එතුමා එහෙම කරන්නේ නැහැ මගේ දැනුම හැටියට. මේකත් එක දේශපාලන සමයේ සර්කස් නාට්‍යයක් පමණයි. කුමාර සංගක්කාර මහේල ජයවර්ධන එදා හෝමාගම කොමිස් ගහන්න හදපු පිටිය ගැන කතා කරනකොට අපි දැනගත්තා මේක රිටර්න් එක එනවයි කියලා. මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමාට තියෙන අයිතිය තමයි එතුමා කරේ. තරඟ පාවදීමට ඔය ක්‍රීඩකයෝ සම්බන්ධ නැත්නම් ඒ කලබල වෙන්නේ. ට්වීට් ගහලා ප්‍රකාශ කරන්නේ නැතුව ඕවට උත්තර දෙන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ තමන් වැඩි කළ නැත්නම් තොප්පිය දාගන්න ඕනේ නැහැ කියලා. මේ ලිදරව් කරන්නේ කවුද? එවකට ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත් හිටි මහින්දානන්ද අලුත්ගමගේ. එම අවසන් තරඟය බැලීම සඳහා ඔවුන් ඉන්දියාවට ගොස් තිබුණා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්දියාව කරා ගමන් කොට තිබුණා. මෙවැනි තත්ත්වයක් ඇතුලේ තමයි මෙම ක්‍රිකට් පාවාදීම සිදු වුණායේ කෙනෙක් මේ ආందోලන ප්‍රකාශ කොට තිබෙන්නේ. පාවා දුන්නා නම් ඒ කවුද? කොහෙදද? මැදිහත් උනේ කවුද? මුදල් සංසරණුනේ කොහටද? සියල් රටට එළිදරව් කිරීම මහින්දානන්ද අලුත්ගමගේ වගකීම. ඔහුට තව දුරටත් මේ පිළිබඳ කිසිදු කරුණක් සංගවා සිටින්න අයිතියක් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපි බල කර සිටිනවා. මේ අතර සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මෙවැනි චෝදනා එල්ල කිරීම ඉතා බරපතල වන අතර එය අප සියලු දෙනා ආදරය කරන ක්‍රීඩාවක ප්‍රතිරූපයට කැරලක් ඇති කරන බවයි. චෝදනා පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු සිය ට්විටර් පණිවිඩය මගින් ICCයෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණා. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි. අපිට මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබිලා නැහැ. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව අපිට පුළුවන් විශේෂ විමර්ශන ඒකකයට යොමු කරලා විමර්ශනයක් කරන්න. අපි දැනටමත් මේ පැමිණිල්ල මම ලිඛිතව ඒ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. මම උපදෙස් දීලා තිනවා වහාම මේ පිළිබඳව විමර්ශනයක් කරලා අපිට වාර්තා කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතාගෙන් හිරු ස්පෝර්ට්ස් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ICC විසින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ක්‍රිකට් ආයතනයට දැනුම් දුනහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි. මේ පිළිබඳව ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට මෙම අවස්ථාවේදී අදහස් දැක්විය නොහැකි බවයි. මෙම තරගය පාවාදීමේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලින් දැක්වූයේ මෙවන් අදහසක්. ඒකේ දේශපාලන පටලවා ගන්න ඕන ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑ ලංකාවේ. අපිට මේ මැච් එක විකුණනවා කියලා කියන එක ලේසි පහසු කාට දරා ගන්න බෑනේ. කවුරු කරා නම් දඩුවම දෙන්නම ඕන මේකට. අනිවාර්යයෙන්ම මේ වැඩේ වෙන්න ඇති. වෙච්ච දේවල් දිහා බලපුවම පේනවා සමහරවිට එහෙම වෙන්න ඕන. නොවෙන්න හේතුවක් නෑ. එදා මැච් එක ගහපු විදිහට අනිවාර්යෙන් අපි දිනන්න ඕන. දිනුවේ නැත්තේ මොකක් හරි එතන ඇතුලෙන් දෙයක් සිද්ධ වුණා කියන එක අපිට තේරුණා. හොඳ කට්ටිය නම් හිටියා. එහෙම පාවා දීපු කට්ටියක් නැහැ වගේ. මගේ විශ්වාසය අනුව මේක ඡන්දයට කරන දේශපාලන උප්පරවැටියක්. නාලෙකට බෝල දුන්නා නම් විකට් එක අරගෙන මැච් එක දිනනවා. ඔව් විකුණලා ඇති මාත්‍යා. බොරුවක් විකුණන්න බෑ විකුණන්න බෑ. මම මේක කරපන් කියලා කිව්වන් පස්සේ මම අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මම බෑ කිව්වොත් ජොබ් එකෙන් අයින් වෙලා යන්න ඕනේ. කාටවත් බ්ලේම් කරලා වැඩක් නැහැ. දවසේ පුවත කංචිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අද පස්වරුවේ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මෝදර සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේදී මෝදර සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේදී මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ 19 හැවිරිදි රෝගන් නැමැති පුද්ගලයෙක්. මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට ඉන්දියාවේ සිටින පූකුඩු කන්නාගේ ඥාති පුත්‍රයෙකු බවට හෙළිව තිබෙනවා. පසුගිය 17 වෙනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කංජිපානි ඉම්රාන්ගේ පියාට පහර දී ඇත්තේ පූකුඩු කන්නා නැමැත්තාගේ උපදෙස් අනුව බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවටගෙන රඳවුම් නියෝග මත පොලිසිය ප්‍රශ්න කළ සැකකරු ලබන මාස 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.
මේ අතර මොරටුව සොයසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමට සහකරුවන් පැමිණි මෝටර රථයේ පැද වූ රියදුරාගේ 56 හැවිරිදි මව සහ 24 හැවිරිදි සමීපතම මිතුරෙකු දෙහිවල පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ මොරටුව ඉන්දිබැද්ද ප්‍රදේශයේදී සහකාරී රැඳී සිටි නිවසේ ටැංකියක සඟවා තිබියදී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 3ක් T56 හිස්පතොරම් කොපු 6ක් සහ ප්ලාස්ටික් පිස්තෝලයක්ද සොයා ගැනුණා. අදාළ රියදුරා පසුගිය 14 වැනිදා අලුයම ගල්කිස්ස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ බුත්තල ප්‍රදේශයේ සංගව සිටියේදී. මෙම වෙඩි තැබීම ඩුබායිහි රැඳී සිටින කුඩු අංජුන මැති සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයාගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පොලිසියට තොරතුරු ලබා දුන්නේ යයි සිද්ධියක් මුල් කරගනිමින් බොරැල්ල වනාත මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට පසුගිය 12 වැනිදා පිරිසක් පහර දී තිබෙනවා. අදාළ පහර දීම CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ උදේශ් චතුරංග නම් 32 වෙනිදි දෙදරුපියෙක් වන අතර ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලැබමින් පසුවනවා. නීතිපති දප්පුල දෙලිවේරා මහතා අද වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නීතිපති දප්පුල දෙලිවේරා මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පර්යේෂණ හා විශෝධන පූර්ණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණේ අද පෙරවරු වෙයි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත් වූ පසුගිය සතියේ වැඩ ආරම්භ තුෂාර උපල්දෙනිය මහතාද ඊට එක්වුණා. වර්තමානයේ දෙපාර්තමේන්තුවේ යම් යම් අභියෝග වලට ලක් වෙනවා, විවේචන වලට ලක් වෙනවා. අපිට පැවරලා තියෙන රාජකාරිය සිරකරුවන් රඳවා තබා ගැනීම, ඒගොල්ලන්ට සැලකීම පුළුවන් උපරිමයෙන් අපි සැලකිය යුතු වෙනවා. නැවත යහපත් පුරවැසියන් විදියට සමාජගත කිරීම. මේ කාර්ය හරියට කරන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙන නීතිපතිතුමනි. මම හිතන්නේ මගේ පැමිණීම කාලෝචිතයි. බන්ධනාගාරවල නීතිය ආධිපත්‍ය බිඳවැටලා මේකේ ඉන්නවා දූෂිත නිලධාරීන් පිරිස. මේ බන්ධනාගාර අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙනවා. ප්‍රබල අපරාධ සංවිධානය වෙන්නේ මේක ඇතුලේ. පාතාල කල්ලි එළිය කොටසක් ඉන්නවා, ඇතුලේ කොටසක් ඉන්නවා. මේ දෙකොල්ල සම්බන්ධ වෙනවා. තමුන්වහන්සේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට තමුන්වහන්සේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. මොකද මෙතන ලොකුම ප්‍රශ්නය මත්ද්‍රව්‍ය මේකට එන ඊළඟට සංනිවේදන ක්‍රමය. සෙල් දුරකථන භාවිතා කරලා තමයි මේ අපරාධකරුවන් ක්‍රියාත්මක වෙන්නේ. ඒවා නතර වෙන්න ඕනේ. එතකොට නිලධාරීන් පණිවිඩ කරවන් වෙලා තියෙනවා මෙතන. ඒක නවත්තන්න ඕනේ. කල්ලි මේක ඇතුලේ. මේ කල්ලි කඩන්න ඕනේ. මම හිතන්නේ ඇතුලේ පාතාලය පිට පාතාලයට ප්‍රබලයි. මම අවංක කාර්යක්ෂම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. මම මෙතනට ආවේ නීතිය උල්ලංඝනය කරන අයට පණිවිඩයක් දෙන්න. නිලධාරීන් හෝ වේවා රැඳවියන් හෝ වේවා. මට ප්‍රශ්නයක් නැහැ. මම තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. තදින්. අනික තරාතිරම් නොබලා. පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සෑම මාසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන දිනටත් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස් වුණා. ඊට අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා. ඔවුතුමන් වැනි එඩිටර් නායකයෙක් මේ රටට අවශ්‍යයි. මේ වැනෙන නායකයොත් එක්ක කොහොමවත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලපායක් ස්ථාපනය කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට කෘතවේදීව මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනය කරනවා. ජනාධිපතිතුමනි අපිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තාම නැහැ. ඉතින් මම හිතන්නේ ඔබතුමාගේ කාල පරිච්ඡේදයේවත් කිසිම ආණ්ඩුවකට වෙනස් කරන්න බැරි විදිහකට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සුවිශේෂ කාර්යභාරයක් වෙනවා. මේ පිරිවෙන් වල තියෙන තනතුරු පිළිබඳ ගැටලුව රජයන් එන්න විදිහට මේකේ අධ්‍යක්ෂක හාමුදුරු පසුගිය අවුරුදු 3-4 ඇතුළත මේ කට්ටිය පුරවනවා. මේ මනස විකෘති වෙච්ච මේ රටේ බුද්ධ ධම්ම දෙක පමණයි මම පිළිගන්නේ සංඝ රත්නයක් නැහැ කියලා පිළිගන්නා පුජ්‍යලයකෝ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වුවහොත් මොකක්ද වෙන්නේ අපේ පිරිවෙන් වලට? පෞගිය කාලේ කැබිනට් එකේ හිටපු ඇමතිවරු පවා තර්ක කරලා තිබුණා. රජයේ සේවාවල් කරන අයට බාහිර පන්ති අවශ්‍ය කරලා තිබෙනවා. ඒව පවත්වන්න ඕනේ ඉරිදා සෙන්සුරාදා දවස්වලයි කියලා. කැබිනට් එකට යනකම් උපකාරක පන්ති තහනම් කිරීම කළ යුතුය කියන නිගමනයේ ගිහිල්ලා එතනින් කපා ඇරුණා. අතිගරු ජනාධිපතිතුමනි මේක සම්පූර්ණ මුලාවක් බොරුවක්.
අප යෝජනා කරන්නේ සියලුම අයට පන්ති ඉරිදා පැවැත්වීම නතර කරන්න නෙවෙයි. අවුරුදු 18 වෙනකන් ළමයින්ට පන්ති ඉරිදා නොපැවැත්විය යුතුයි. ලංකාවේ සියලුම උපකාර පන්ති සම්පූර්ණයෙන් පොහොය දවස්වලත් නතර කළ යුතුය. ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙකක් පත් කළ තිබෙනවා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා. මේ අය දැනටමත් අවසාන අධීරට වගේ පැමිණලා තිබෙනවා. නමුත් ඇමතිවරු මාරු වෙනකොටත් ආණ්ඩු මාරු වෙනකොටත් වෙනස් කරන්නේ නැතුව සෑම දෙනාම පිළිගත් ප්‍රතිපත්තියක් හැටියට පවතින්නට මේක සාකච්ඡාවට භාජනය කරන්න කියලා මම එකලකින් ඉල්ලා සිටියා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ මේ සියලුම දේවල් නිලධාරීන් සමග සාකච්ඡා කරලා විසඳුම ලබා දෙන්නට මම ක්‍රියා කරනවා. මේ අතර COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙල චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සහ දෙරට අතර මූල්‍ය සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි. මේ අතර යුරෝපා සංගම් තානාපතිවරුද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී COVID-19 අර්බුදයෙන් පසු ආර්ථිකයේ නැවත ගොඩනැංවීම පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ණය කපා හැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ණය ගැනීම තවදුරටත් විකල්පයක් නොවන බැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ඉදිකිරීම මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට නියමිතයි. මේ බව හෙළි වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම මාර්ගයේ ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය සඳහා අද එක් වූ අවස්ථාවේදී. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 4ක් යටතේ ඉදිකිරීමට නියමිතයි. ඒ කඩවත සිට මීරිගම දක්වා, මීරිගම සිට කුරුණෑගල දක්වා, පොතුහැර සිට ගලගෙදර දක්වා සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වායි. ඒ අතරින් දැනට ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. අතන බාහන තියෙන නිසා හයි ටෙන්ෂන් න්‍යායයක හින්දා අඩිත්කක් කියාව ගම්පහ දිස්ත්‍රික්කයට අඩි කීපයක් මංතිරු 4ක් සහ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 6ක් සහිතව ඉදිකිරීම ආරම්භුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම සඳහා ලබා දී තිබූ කාලය මාස 30ක්. ඒ අනුව එම ව්‍යාපෘති අවසන් වීමට නියමිතව තිබුණේ මේ වසරේ ජූලි මාස 31 වෙනිදායි. මේ කොටස ගොඩක් ඉවරයි සර්. 95ක් විතර වගේ ඉවරයි. තුරු සෙක්ෂන් එකේ තමයි සර් වැඩ ගොඩක්ම අඩුතරව ඉවර වෙන්න තියුනේ සර්. හරි විදිහට නම් මේ ජූලි මාසෙ ඉවර වෙන්න මම හිතන්නේ සර් තව මාස 9ක් විතර වගේ අයිති. අපි පළවෙනි එක පටන් ගන්න. පළවෙනි එක සර් දැන් අර පේමන්ට් එක කරලා පටන් ගන්න. ඔව් සර්. ගියා අවුරුදු 4ක් සල්ලි දුන්නේ. ඒ හින්දා එක පටන් ගන්න බැරි. ඒකෙන් බිලියන ගාණක් රජයට පාඩු. අවුගේ ආන්දෙන්ස සම්පූර්ණයෙන්ම දුන්නේ දේශපාලනයෙන් කොන්ත්‍රාත් හැමතුම. ඒක පිළිවෙල කියලා නේද? බිලියන ගාණක්. ඒක කියලා පටන් ගන්න. අනතුරු අග්‍රාමාත්‍යවරයා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේකේ ප්‍රගතිය පිළිබඳව සොයා බලන්න සියලුම කොන්ත්‍රාත්කරුවන් සහ සියලුම නිලධාරීන් ගෙනල්ලා මම විමසුවා. ඔවුන්ට අපි දුන්නා කාලයක්. ඒ කාලය තුලදී මේක ඉවර කරන්න මේ සමහර ඒවයි වැඩ බොහොම දුර්වලයි. සමහර සමාගම් වහිලා ගිහිල්ලා තියෙනවා. මොකද යාන්ත්‍රයෙන් මේ මිනිසුන් බක්බලොත් කරලා සල්ලි දෙන්නේ නැතුව. මේ සල්ලි අපි දුන්න ගමන් ඒකට වැඩ පටන් අරගෙන මේක මම ආරම්භ කරේ. ඒතකොට ආණ්ඩුව පිරුණා නැත්නම් අපේ ආණ්ඩුවත් පිරුණා මෙලාට ඉවරයි. මේ අතර මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක්ද පැවති අතර එහිදී එම ව්‍යාපෘති අධ්‍යක්ෂ KHMAK කෙහෙල්ඇල්ල මහතා ප්‍රකාශ කළේ පැකේජ 4ක් යටතේ දේශීය ඉදිකිරීම් ආයතන සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති අතර ඉන් සමහරක් ඉදිකිරීම් ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි. එම රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අලව්ව මහරච්චිමුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකටද එක් වුණා. මේලාගේ සංවර්ධනය පිළිබඳව කටයුතු කරනවා. මට කියලා තියෙන්නේ මහින්ද අයියා මේ දේශපාලනය කරන්න මම රට හදන්නම් කියලා. මම හිතුවා ඒක ලීසි කියලා. ඉතින් ඒක ඉඳලා අපි අද ශක්තිමත් විදියට ගමන් කරමින් ඉන්නවා. අපිට විහිළුවක් යන්න පුළුවන්. ප්‍රේමදාස මහත්තයා විහිළු කරා වගේ අපි පාන්දර ටීවී එක දැක්කම එතුමා එවැනිම කතාවක් කරා. දැන් අම්බරට අතහැරලා පොළොවට ආවේයි. මම කිව්වා ඒකට මේක ලන්ඩේ පා කියලා. තාම දුක්ඛස
පන්සලක උත්සවයකදී අන්වා හම්බන්තොට ඉඳන් විලායිස්ටෙන් කොහොමද එනවා කෙනෙක් හරිනවනේ. හැබැයි එතුමා බය වුණා ඒ තැනටවත් එන්න බැරි වෙයිද කියලා. ඉතින් ඒක එතුමා පොළොවට ආවා. ඊළඟදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ එතුමාගේ කට්ටියක් හම්බුණා. ඊට පස්සේ අපිව බලන්නවත් ආවේ නැහැ. කිසි විටකත් රජය ඇමරිකාව සමග MCC ගිවිසුමට එළඹෙන්නේ නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද බෙල්ලන්විල රාජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් බෙල්ලන්විල රජමහා විහාරයේ වෙත පැමිණ අද මහා සංඝරත්නයේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. දැන් අර මනාප අංකය කාර්යාලයේ ප්‍රදර්ශනය කරනකොට බැහැච්ච එක මොන විදිහවත් තේරුම් ගන්න බැරි වීනවා. අපෙන් එකකින් වෙන්නේ කාර්යාලය ප්‍රදර්ශන කරන යන්නේ කප්පට ලස්සන දෙන තාපටික අරවන්න පටන් ගන්නවා. ප්‍රචණ්ඩත්වයේ වැඩි වෙනවා. පරිසරයේ විනාශ වෙනවා. අපිට හරි ප්‍රශ්නයක් මැතිවරණ කොමිසමේ තීන්දුවක් ගත්තේ කියලා. පුදුම දෙයක් වෙනවන්සයට මේක තේරෙන්නේ නැති. අනිවාර්යයෙන්ම ඒක ප්‍රදර්ශනය කරන්න ඉඩ දෙන්න ඕනේ. නිල් කරන්න ඕනේ. ඔව් නිල් කරන්න එපා. වයසට ආයෙත් අපි වගේට මේකේ ඔය අංක අමතක වෙයි. අපේ නායකහඳුරනේ දැන් ආයෙත් අපේ සටන ආපහු නිකන් වෙන විදිහකින් අපිට එළියට ගන්න මේ වගේ මට හිතෙනවා අර MCC කිවිසුම ගැන උනත් ආපුවක් නැවත පොඩි ඒ වගේ දැනවීමක් කරලා තියෙනවා ඇමරිකන් තානාපතිගේ. ජනාධිපතිතුමාණන් කිසිත් මේක දෙකට දෙන්නේ නැහැ කියන එක විශ්වාසයි. රජයේ එහෙම කතාවක් නැහැ. ඒකවන් ජීවිතේ කියනවා අන්න ඇමරිකන් තානාපති මෙහෙම කො ජන්දිවලිච්ච කෝ නැත්තම් අනවශ්‍ය පණුඩයක් රටට ආරි. ඒකෙන්ද ඇමරිකානු තානාපතිතුමිය විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියේ ඉන්නවා. ඒගොල්ලෝ වක්‍රයෙන් ඒකට පොඩි උදව්වක් කරනවා. වීරවංශ මහතා බෙල්ලන්විල බෝධීන් වහන්සේ ඉදිරිපිටදී කරුණු 19කින් සමන්විත ප්‍රතිඥාවක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලියගහ මන්දිරය ඇතුලේ MCC ඉවිසුම අස්සම් කරන්න ඔක්කොම වැඩ ටික කරගෙන යනකොට මොන හිමියෙන්වත් කටක්වත් ඇරලා කතා කරපු නැති ජනතා විමුක්ති පෙරමුණ අපේ ආණ්ඩුව ඒක අස්සම් නොකරන බව දන්න හන්ද කියනවා. දිවි හිමියෙන් සටන් වදිනවලු ඒක නවත්තන්න. කාටවත් කිසිම කෙනෙකුට දිවි හිමියෙන් නවත්තන්න දෙයක් වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව ඔය කියන MCC ඉවිසුමට අස්සම් තබන්නෙත් නැහැ. ගිවිසුමකට එළඹෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා මාස 8ක් ගිහිල්ලා මොකක්ද මේ රටේ ජනතාවට කරලා තිබෙන්නේ? සහනයක් දෙන යමක් සිදු වෙලා තිබෙනවද? එහෙම නැත්නම් තමුන්නාසට අනාගතය වෙනුවෙන් මේක කරයි කියලා දකින්න යමක් තියනවද? මේ මොකුත් පේන්නේ නැහැ. මතක තියාගන්න මාස 7න් මාස 3 කොරෝනා වෛරසයත් එක්ක පොරබදමින් ඉන්නේ ගෝඨාභය මහත්තයා. මේ වසංගත තත්ත්වෙ හින්දා ආර්ථිකය අකර්මණ්‍ය වෙලා තිබුණා. ගෝඨාභය මහත්තයා මාස 2ක් 3ක් කිව්වා මහ බැංකුවට මේක හදන්න කියලා. උත්තරයක් ආවේ නැහැ. පෙරේද කියන්නේ වුණා මහ බැංකුව රෑ 9:00 10 වෙනිකන් ඉඳලා හැරෙනවා. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂනේ දැන් මේ ආණ්ඩුවත් එක්ක ඩීල් පේනවනේ. දැන් බලන්නකො වෙනදා කැකරකක හිටපු SP දිසානායක කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තරම් හොදේකේ හොයා ගන්නම නෑ ලංකාවේ. වාසුදේව නානායක්කාරයා පාර්ලිමේන්තුවේ කුණුහරුපෙන් බයිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒකම දැන් ඇවිල්ලා කියනවා මෙන්න මේ මිනිහා තරම් හොද මිනිහෙක් නෑ. මේකට තමයි කියන්නේ කණ්ඩෝ නැවුනහම කබර ගොයත් තල ගොයා කරගන්නවා කියලා. සමගි ජන බලවේගය අද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඒ අය කියන විදියටම රට අල්ලන්න නෙමෙයි සිරිකොත අල්ලලා සිරිකොත පේන්ට් කරන්න. සිරිකොත පේන්ට් කරන්න ඡන්දයකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය නැහැ. රැලික්ස් මහත්තයාට අභියෝග කරනවා 115ක් මේ පාර අපි ගන්න බලමු. එහෙම නැත්නම් අපි 2025 අනිවාර්යෙන් මේ පාර ගන්න බැරිවොත් බැරි වෙලාව. අපි 2025 ගන්නවා. ඒගොල්ලෝ සටන් කරන්නේ රනිල් පරද්දන්න ටෙලිෆෝන් එක ක්‍රියා කරනවා. ටෙලිෆෝන් එක පරද්දන්න අලිය ක්‍රියා එහෙම නැතු ආණ්ඩු පිහිටවන්න නෙමෙයි. මේ මහා මැතිවරණයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට නැවතත් පක්ෂයේ ඇතුලේ විරුද්ධ කැරැල්ලක් එනවා. ඒ නිසා අපි කියන්න කැමති ඔය මහගේ බදාගෙන ඉන්න පෙරේතයන්ට යක්ෂයන්ට කුම්බාණ්ඩයට ඔයගේ සුද්ධ පවිත්‍ර කළ නැවත මනුස්ස වාසස්ථානයට සුසු තැනක් බවට පත් කරන්න. මම දැන් පිස්සු වගේනේ. ඉතින් මම දන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ අපිට ඒගොල්ලත් එක්ක තරගයක් නැහැ. ඒගොල්ලා සිරිකොත අල්ලනවනේ. ඉතින් ගේ ඇතුළේ ඉඳලා ගේ අල්ල ගන්න බැරි නම් ගෙන් එළියට දැම්මට පස්සේ පිස්කල් ආපහු කොහොමද ගේ අල්ලන්නේ? මේ දෙගොල්ලම කුල්ල කුලී දෙන්න පරාජය වෙනවා මේ තන්නේ පස්සේ. සයිපියෝදාස මහත්තයා වග කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය මේ දෙකට බෙදලා විනාශ කිරීම සම්බන්ධව. මොකද තව ටිකක් ඉවසලා හිටියා නම් මේ පක්ෂේ නායකත්වයට ගන්න දෙන්න. නමුත් එතුමා කැරලි ගන්න ගිහිල්ලා අපිවත් කැරල්ට අහු කරා. අන්තිමට දැන් එතුමාත් කැරල්ට අහු වෙලා ඉන්න මිනිස්සු තරන් ගිහිල්ලා මේ එකට යන්න තිබ්බ ගමන සම්පූර්ණයෙන්ම කඩාකප්පා කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඒ කණ්ඩායම කවුද කියලා හොඳට බලා ගන්න පුළුවන්. ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පසුව ආණ්ඩුවේ හෙලිකොප්ටරෙන්ම අනුරාධපුර වන්දනා ගමනක් ගිය ඇත්තෝ ටික හුහන්න නැද්ද? හරියටම හරිනේ. ඒ බඩු ටිකවනේ ඉන්නේ අනිත් පැත්තේ. මම ලංකාවාසී ජනතාවට ප්‍රකාශ කරනවා අගෝස්තු 5 වෙනිදාට
තමුන්නාන්සේලාගේ ආශිර්වාදය මේ රටේ රාජ්‍ය ඵලය ලබා ගන්නකොට හැම පවුලකටම 20000 ගානේ ලබා දෙන්න අපි කටයුතු කරනවා. තුමට ජනාධිපතිවරණ කාලයේ තිබ්බේ නැති නාලයක් පාළ වෙලා තියෙනවා ජන දුක හඳුනන නාල. අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ශාලාව අවිගබඩාව පිපිරීමෙන් පස්සේ ඒ මිනිස්සුන්ට සහන සලසද්දී ජන දුක හඳුනන නාලය කොහෙද තිබ්බේ? ඒක කපලා තිබ්බද? නැත්නම් ඇති වෙලා තිබ්බේ නැද්ද? ඡන්ද ලං වෙද්දි තමයි එතුමලට මේ ජන දුක හඳුනන නාලයි මිනිස්සුන්ගේ හදවතේ ගැහෙන රිද්මයි මිනිස්සුන්ගේ ඔක්සිජන් ගන්නයි සියල්ල මතක් වෙන්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් 2000කට ආසන්න පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඉන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදේශ සේවා නියුක්තිකාරාංශය පවසනවා. මේ අතර අද මේ වන විට වාර්තා වී ඇත්තේ එක් නව ආසාදිතයෙකු පමණක් වන අතර සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව දැක්වුණේ 1948ක් ලෙසයි. COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු කරගත් තවත් රෝගීන් 23 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වන අතර ඉන් 19 දෙනෙකු ඩුබායි සිට සහ 2 දෙනෙකු කටාර් සිට පැමිණි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා. අනෙක් 2 දෙනා රුසියාවේ සිට සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අයයි. අද දිනය තුල COVID-19 වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් 25 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 1446යි. තවදුරටත් ආසාදිතයින් 491 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා. මේ අතර මැද පෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 2000කට ආසන්න පිරිසකට COVID-19 ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ එම ආසාදිතයින් අතරින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. රටවල් 17ක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2000කට ආසන්න ප්‍රමාණයක් තමයි කොවිඩ් ආසාදිත තත්ත්වය තියෙන බවට වාර්තා වෙන්නේ. කොවිඩ් ආසාදිත වෙච්ච අය 21 දෙනෙක් විතර මියගොස් තියෙනවා මේ අවස්ථාව වන විට මේ රටවල් වල. මේ අතර ඕස්ට්‍රේලියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. එම පිරිස PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. මීට අමතරව ජපානයේ සිටි තවත් පුද්ගලයන් 3 දෙනෙකුද අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය හමුවේ දින 105ක කාලයක් වසා දමා තිබුණු මෙරට සිනමා ශාලා මේ මාස 27 වෙනිදා නැවත විවෘත කිරීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සඳහා අනුමැතිය හිමි වන බවයි සංස්කෘතික අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර ඊයේ දිනෙත් චීනයෙන් නව ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 25 දෙනෙකු බේජින් නුවර ෂින්ෆාඩ් මාෂ අලවි මධ්‍යස්ථානයෙන් සොයාගත් ආසාදිතයින් පොකුරේ ආශ්‍රිතයින්. පසුගිය 11 වෙනිදා සිට මේ දක්වා බේජින් නුවරින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 183ක්. ලොව ආසාදිත ලයිස්තුවේ සිව්වෙනි ස්ථානයේ රැඳී සිටින අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 13827ක්. ගෙවුණු දිනය තුල එරට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 342ක් ලෙසයි දැක්වෙන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයින් 50000 සීමාව ඉක්මවා යාමත් සමග චෙන්නයි නගරයේ සහ ඊට ආසන්න දිස්ත්‍රික්ක 3ක් දින 12ක් සඳහා මුළුමනින්ම වසා දැමීමට ඉන්දිය බලධාරීන් පියවර ගත්තා. මේ අතර චිලි රාජ්‍යයට පනවා ඇති නිරෝධායන නීති රීති උල්ලංඝනය කරන පුද්ගලයන් සඳහා වසර 5ක ස්ථිර දඬුවමක් නියම කිරීමට ජනාධිපති සෙබස්තියන් පිනරා නියෝග කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදයුදීන්ට නිකුත් කළ සිතාසියක් අනුව ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයට පැමිණියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම විසින් මීට පෙර නිකුත් කෙරුණු සිතාසියකට අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදයුදීන් මහතා එහි විමර්ශන අංශයට පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පෙරවරු 9:30ට පමණ එහි විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශ ලබා දුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදයුදීන් මහතා පස්වරු 12:15ට පමණ යාඥා සඳහා ඉස්ලාම් දේවස්ථානයේ වෙත යාමට අවශ්‍ය බව සඳහන් කර ඉන් පිටව ගියා. නමුත් ඔහු නැවත පස්වරු 2ට පමණ ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයේ වෙත කැඳවා තිබුණා. පසුව පැය 4:00ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු පිටතට පැමිණි හිටපු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සහරාන්ට පසුව වැඩිම කියවුනේ ඔබතුමාගේ නම. ඇයි එච්චර කියවෙන්නේ? මොකක්ද සම්බන්ධයක්ද මේ? ශහරාන් කියන පුද්ගලයාව මම ජීවිතේට දැකලත් නැහැ, කතා කරලත් නැහැ.
ඊවන් දුරකථනයත් කතා කරලත් නෑ. මෙච්චර වෙලා ඔබතුමාගේ අහන්නේ මොනවද? සමහර දේශපාලකයන් ඊවන් මං ගැන සමහර බොරු කියලා තිබුණා. ඒ නිසා දෙසැම්බර් මාසයේ ලියුමක් එවලා තිබුණා මට මේ පාස් කිරීලා මේ ජනාධිපති කොමිෂන් එකට සාක්ෂි දෙන්න ඕන කියලා. අදයි මට වෙලාව ලබා දුන්නා. මගේ සහෝදරයාට 2019 වර්ෂයේදී ඉන්කමින් කෝල් 6ක් ආවා කියලා තමයි අත්හොනකට ගත්තේ. නමුත් නිදාස් කරපු තුන්දෙනාගේ එක්කෙනෙකුට කෝල් 600ක් ඇවිල්ලා තියෙනවා. 11 වෙනිදා මල්වාන මිනිසෙක්ව අත්අඩංගුවට අරගෙන යව එදාම නිදාස් කරලා තියෙනවා. කෝල් 250කට වැඩි එයා කතා කරලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා ඍජුවම ඔබතුමාගේ සහෝදරයා සම්බන්ධයි කියලා පාස්කු ප්‍රහාරය. මම කියන්නේ මගේ සහෝදරයා නිවැරදි එයාගේ නිර්දෝෂිතාවය ඔප්පුයි. දැන් හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා කියන සම්මුඛ සාකච්ඡාවකදී එතුමා මේ පාස්කු ප්‍රහාරය වගකීම ගන්න නැහැ. හිටපු ආණ්ඩුව බාර ගන්න ඕන. ඔබතුමාලා හිටියේ. ඔබතුමාලා වගකීම ගන්න වෙනවනේ. එතුමානේ ආරක්ෂක එමෙති, එතුමා තමයි ජනාධිපති, එතුමානේ පොලිස් බාර එමෙති වෙලා හිටියේ කාලේ. සියලු දෙනාම වගකීම බාර ගන්න ඕන ජනාධිපතිතුමා ඇතුළු. මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයට කලක් තිස්සේ සංවිධානාත්මක ආක්‍රමණිකයන්ගෙන් එල්ල වූ බලපෑම අවසන් වන ලකුණු පහළ වී තිබෙනවා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිලධාරීන් ප්‍රදේශවාසීන් සමග එක්ව දෙවනගල පොදුබිමට අයත් ඉඩම් මැනීමේ කටයුතු සිදු කර නිරාකරණය කිරීමට එකඟ වීමත් සමගයි. මෙරට සිදුවන පරිසර විනාශයන් පුරාවිද්‍යා උරුමයන් වෙනසීම් වැනි ජාතික අපරාධ රට හමුවේ හෙළිකිරීමට හිරු CIA කිසි විටකත් පසුබට වන්නේ නැහැ. එවැනි ආක්‍රමකතා නොදුටු දෑසින් පසුවන වගකිව යුතු බලධාරීන්ගේ දෑස් විවර කරන්නට අපට හැකි වූයේ වරක් දෙවරක් නොවේ. ඊට ආසන්නතම උදාහරණය වන්නේ දෙවනගල විහාරස්ථානයට අයත් ඉඩම් කොල්ලයයි. පසුගිය දින කිහිපය පුරාම හිරු CIA මෙම අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව විටින් විට හෙළි කළා. ඒ අනුවයි පුරාවිද්‍යා බෞද්ධ කටයුතු මෙනින්දොර දෙපාර්තමේන්තුව ඇතුළු වාද්‍ය නිලධාරීන් දෙවනගල පුදබිමට පැමිණියේ. ප්‍රදේශවාසීන් සහභාගී වූ රැස්වීමකදී ඔවුන් දෙවනගල විහාරස්ථානයට අයත් ඉඩම් නිරාකරණය කිරීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවා. ඇත්ත ඔක්කො කියන පුළුවන් ව්‍යාජේව කියනවා. ඒක මේ කිසි දෙයක් අපි දන්නේ නැහැ. ඊළඟ අපි හඳුනා ගන්න නැතුව අපිට කියන්න බෑ කොහොමද කියලා. ඓතිහාසික රජමහා විහාරයට අයිති මේ පිඹුරුපත් ආශ්‍රිතව නේද කෙරෙන්නේ කියන එක ආගන්නවා. එනීම අපි සිද්ධ කරන්න යන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා තමයි ඒකට මුල් වෙන්නේ. ඓතිහාසික සිද්ධාස්ථානයේ වටිනාකම හෝ පූජනීයත්වය අපි හැම වෙලාවෙම පිළිගන්නවා. ඒක කවදාවත් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විශ්වඥ කරන් කියනවා මනිමු කියලා. ඒක අපිට කිසිම විරුද්ධතාවයක් නැහැ. ඓතිහාසික දෙවනගල පුදබිමේ ගැටලුව අවුරුදු ගණනාවක පටන් තිබිච්ච ගැටලුවක්. පසුගිය මාසයේ 20 වෙනිදා හිරු CIA හරහා ලොවට මේ දෙවනගල පුදබිම පිළිබඳව දැනුවත් කිරීම සිදු කළා. හිරු CIA කණ්ඩායමට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මිල කළ නොහැකි වටිනාකමකින් යුතු මෙම ඓතිහාසික පුරාවිද්‍යා භූමිය මතු පරපුරට රැකදීම සඳහා හිරු CIA කළ හෙළිදරව්වට රාජ්‍ය නිලධාරීන් කෙටි කලක් ඇතුළත ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අපට ඇත්තේ අභිමානයක්. ඉදිරියේදීත් දෙවනගල පුදබිමට අයත් සියලු බිම් ප්‍රදේශ නිරවුල් වන තෙක් හිරු CIA අවදි නැත අවධානයෙන්. අද වන විට අලි මිනිස් ගැටුම මෙරට සමාජ පිළිලයක් තරමට ව්‍යාප්ත වී අවසන්. මේ සඳහා කලින් කලට විවිධ පැලස්තර විසඳුම් යෝජනා කෙරුණද ඉන් කිසිවකින් යහපත් ප්‍රතිඵල නිලා ගැනීමට මෙතෙක් නොහැකි වීම කනගාටුවට කරුණක්. මේ අලි මිනිස් ගැටුමට පරිසර හිතකාමී විසඳුමක් සොයන බිල්ගමුව ගම්වැසියන්ගේ කතාවයි. අලිමිනිස් ගැටුම සංවර්ධනයේ නාමෙන් සිදු වූ ශීඝ්‍ර ජනාවාසකරණයත් සමග අපගේ ශබ්දකෝෂයට එක් වූ අලුත් වචන මාලාවක්. දශක ගණනාවක් පුරා ඈත ඌව වෙල්ලස්සේත් මැදරටේත් වයඹත් උඩරටත් වරින් වර මතු වූ මෙය අද වන විට බරපතල සමාජ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. කලින් කලට බලයට එන විවිධ ආණ්ඩු මේ සඳහා නොයෙකුත් පැලස්තර විසඳුම් ගෙන ආවද මෙතෙක් අලිමිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමක් ලැබී නැහැ. කෙසේ වෙතත් දශක ගණනාවක් පුරා මෙරට සද්ධන්තීන් හා මිනිස් ජීවිත රැසක් අකාලයේ විනාශ කළ මේ ගැටුම වළක්වාලීමට සාර්ථක ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට වස්ගමුව, විල්ගමුව, පුස්සැල්ලයාය ගම්වාසීන්ට හැකි වී තිබෙනවා. මේ සඳහා මඟ පෙන්වීම කරන්නේ ඔරෙන්ජ් එලිෆන්ට් පරිසර හිතකාමී දොඩම් වගාවේ අපෘතියයි.
95 අවුරුද්දේ. තනි එක. ඇවිල්ලා වටේ ඉවර කේල් පැලේ කාලා ගෙට ගැහුවා. දොඩම් පැල හැදුවට පස්සේ පාර දිගේ ආලිය යනවා. වත්තර ඇතු වෙන්නේ නැහැ. ගෙසෙල් ගහක් නැත්තම් හදා ගන්න දෙන්න රැයකට එක තලනවා. ඒක තලනකොට ගෙදරින් කවුරු ඒ කතා කරපුවාන් ගෙට ඇවිල්ලා ගසනවා. එහෙම තමයි මේ පැත්තේ ගොඩාක් දුරට තිබ්බේ. දැන් 190ක්ම නැහැ කරදර. අපිට බොහොම තරගෙනම අලින්ගේ. මේ වටේ වගලා තිබ්බ හැමදේම පොල් කෙසෙල් ඔක්කොම කෑවා. දැන් මේ වගාවෙන් පස්සේ ඇතුල් වෙන්නේ රවුමේ යනවා. අපිට අලින්ගෙන් කරදර අඩු වෙලා තියෙනවා. හරියටම මීට දශක දෙකකට පෙර නියම ව්‍යාපෘතියක් ලෙස ආරම්භී මෙම වැඩසටහන අද වන විට බොහෝ සාර්ථක ඵල නෙලාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන්ට අමතර ආර්ථික ශක්තියක්ද ඇති කරමින්. අපි සත්තුද්‍යානට ගිහිල්ලා අපි බැලුවා මේක ඇත්තටම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් සංකල්පයක්ද කියලා. ඒ අපි කරපු අධ්‍යයනවලදී අපි හොඳටම තාවුරු කරගත්ත අලින් ඇත්තටම සිට්‍රස් වගේ භෝග කණ්ඩ වෙච්චරම කැමැත්තක් දක්වන්නේ නැහැ. වසර 2000 දී විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 47ක් තෝරාගෙන ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අද වන විට ප්‍රදේශයේ පවුල් 400කට වැඩි සංඛ්‍යාවකට ආරක්ෂාව සහ ආර්ථික ශක්තිය සලසනවා. කෙසේ වෙතත් ඔරෙන්ජ් එලිෆන්ට් ව්‍යාපෘතියත් සමග ප්‍රදේශයේ අලිමිනිස් ගැටුම කැපී පෙනෙන ලෙස පහළ ගිය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දැන් රටවටා හිරු. රටවටා හිරු. රුවන්වැලි මහසෑයේ තිබූ වසර 80ක් පැරණි ගලවා ඉවත් කළ චූඩාමාණික්ය සදහැවතුන්ට වන්දනමාන කිරීම සඳහා රුවන්වැලි මහසෑ භූමිය තුල ඉදිකළ සුගන්ධ කුටිය තැන්පත් කිරීමේ ආගමික උත්සවය ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. බස්නාහිර පළාත් මූල්‍ය ආයතන නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද පැවැත්වුණේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. සමහර වෙලාවට ඇතම සමාජ මාධ්‍ය ජාලාවල ලීසිං පාතාලය කියලා කියන වචන පවා සංසරණය වෙන්න පටන් ගත්තා. ඕගොල්ලෝ මූල්‍ය ආයතන වශයෙන් ඕගොල්ලන්ට ගැටලු ඇති. නමුත් රජයෙන් ලබා දීලා තියෙන ඒ සහන කාලය ඉතාම මානුෂිකව මිනිස්සුන්ට ලබා දීම කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පොලිස් කොස්තාපල්වරයෙකු කල්මුණි පොලිස් ස්ථානයේ අසල කාර්යාලයකදී සිය රාජකාරිය ගිනියාවියෙන් වෙඩි තබාගෙන දිවිහානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ මෙලෙස සිය දිවිහානි කරගෙන ඇත්තේ යාපනයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රේම සබඳතාවක් ඊට හේතු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පොලිසිය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ටයර් මත දැවෙමින් තිබූ පුද්ගල මලසිරුරක් දඹුල්ල ඉහළ ඇරවුල ගෝනවැව ප්‍රදේශයේ තිබේදී ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා. තුම්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වෙනිදා රාත්‍රියේ පොලිස් බුද්ධ නිලධාරීන් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදියේ ගැටුණු ජිප්‍රති රේදුරු රුපියල් ලක්ෂ 2ක ශරීර පැමත මුදා හැරීමට අලුත් කඩේ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. COVID-19 තත්ත්වයේ හේතුවෙන් ගුවන් මගින් සිදු කරන භාණ්ඩ හෝමාරු නවතා තැබීම හේතුවෙන් මුහුදු මාර්ගෙන් තැපැල් භාණ්ඩ ගෙනීමට සිදුවීම නිසා කාලගුණික සහ දේශගුණික තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වී භාණ්ඩ සහ පාර්සල් වල මුද්‍රිත ලිපිනයන් දුර්වර්ණව ගොස් තිබෙනවා. ඒ අනුව එම භාණ්ඩ බෙදීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ. වටවටා හිරු. ඔබ වටා හිරු. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සමාජිකත්වයට ඉන්දියාව ඊයේ තේරීපත් වුණා. ඒ සමාජික රටවල් 193ක් අතරින් ඡන්ද 184ක බහුතරයක් දිනා ගනිමින් කවුන්සිල මහා සම්මේලනයේ හමුවේ පැවති ඡන්ද විමසීමේදී ඉන්දියාවට පක්ෂව පාකිස්තානයේ ඡන්දය භාවිත නොකිරීම කැපී පෙනුණා. ඉන්දියාව ආරක්ෂක කවුන්සිලයේ සමාජිකත්වයේ මෙවර හොබවන්නේ 8 වෙනි වරට වන නමුත් 2011 වසරේදී සිට ඉන්දියාවට ආරක්ෂක කවුන්සිලයේ සමාජිකත්වයේ හිමි වූයේ නැහැ. ගෝලීය සාමය පවත්වා ගැනීම, කලාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීම මෙන්ම රටවල් අතර සමානාත්මතාව පවත්වා ගැනීමටද මෙමගින් තමන් අපේක්ෂා කරන බවයි ඉන්දියා අග්‍රාමාත්‍ය නරින්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ආසියානු පැසිෆික් කලාපීය කාණ්ඩයේ යටතේ ඉන්දියාවට 2021 වසරේ ජනවාරි 1 වෙනිදා සිට වසර 2ක කාලයක් මෙම සමාජිකත්වයේ හිමි වෙනවා. පාකිස්තාන විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ආයිෂා ෆාරුක් නිවේදනය කරන්නේ අයර්ලන්තය, නෝර්වේ, මෙක්සිකෝව සහ කෙන්යාවට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සමාජිකත්වයේ හිමිවීම සම්බන්ධයෙන් සුබපතන බවත් ඉන්දියාවට සුබ පැතීමෙන් ප්‍රශ්න උද්ගත විය හැකි බවයි. ඊට පසුගිය කාලයේ පාකිස්තාන පාලන කාශ්මීරයේ හටගත් අර්බුදකාරී තත්ත්වයන් මෙන්ම ලඩාඛී වර්තමානයේ පවතින ඉන්දු චීන අර්බුදයේද සාක්ෂි සපයන බවත් ඉන්දියාවේ නීති කලාපයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක්ද ගෙන තින බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පෙන්වා දෙන්නේ. මේ අතර ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සමාජිකත්වයේ සඳහා ඉන්දියාව තේරීපත් වීම මගින් COVID-19 වසංගතය හමුවේ කලාපයට නව ආරම්භයක් වන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න නිමවට පත්වනවා. පැත්තක් නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ චංගම දුරකථන ජාලය අනුව දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ ලෙත මොන්නේ හෙට දහවල් 11:55 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. සුබ රාත්‍රියක්.